සභාවේ තත්ත්වය සම්බන්ධයෙන් මම බොහොම කෙටියෙන් කියන්නම් වෛද්‍ය සේනාව ඒ සම්බන්ධ විස්තර අතෝ කියපු හින්දා වෛද්‍ය සභාව කියන්නේ මොකද්ද? ඒ වෛද්‍ය සභාවේ කාර්යභාරය සම්බන්ධයෙන් අද වෙනකොට රටම අපි දැනුවත් කරලා තියෙනවා. ඒ තත්ත්වය යටතේ තමයි වෛද්‍ය සභාව ස්වාධීන කරන්න රාජිත සේනාරත්නගේ අඳුරු යුගය ඒ කාලේ තිබිච්ච පටන් ගත්ත අඳුරු යුගය අවසන් කරලා නැවත ස්වාධීන කරන්න. එහෙම නැත්නම් රාජිත සේනාරත්නගේට කලින් වෛද්‍ය සභාවේ තිබිච්ච කීර්ති නාමය රැකගෙන ඉස්සරහට ගෙනියන්න අවශ්‍ය කරන වටපිටාව හදීම තමයි රාජ්‍ය වෛද්‍යාරින් සංගම විදිහට අපේ අරමුණ වෙලා තියෙන්නේ. ඒතර අපි මීට මාස දෙකකට කලින් තමයි සෞඛ්‍ය අමාත්‍යතුමියගෙන් ඉල්ලුවේ මේ පවතින තත්ත්වය සමස්ත රටටම හොඳ නැහැ. විශේෂයෙන්ම රෝගීන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරන්න තියෙන සභාවක් දේශපාලන න්‍යාය පත්‍රයන් ඔස්සේ හැසිරෙන කිහිප දෙනෙක්ගෙන් සමන්විත වීම ඉතාම භයානක තත්ත්වයක්. ඒක නිවැරදි කරන්න කටයුතු කරන්න කියන එක අපි ඉල්ලුවා. ඒ වගේම මේ අයගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් හොයන්න විශේෂ විමර්ශන කමිෂන් සභාවක් පත් කරන්න කියලා අපි අද ඊයේ නෙමෙයි මේට මාස දෙක තුනකට කලින් තමයි සෞඛ්‍ය අමාත්‍යතුමියගෙන් ඉල්ලුවේ. ඒ සම්බන්ධයෙන් අපි දිගටම හඬාවදි කළා. ජනතාවට මේ සම්බන්ධයෙන් කිව්වා, මාධ්‍යවේදී ඔබට කිව්වා, රටට කිව්වා. අවසානයේදී සෞඛ්‍ය අමාත්‍යතුමිය මේ වෙනකොට පත් කළා තියෙනවා පංචපුද්ගල විශේෂඥ කමිටුවක්. මේ රටේ කීර්තිමත් ඉතිහාසයක් තියෙන විශේෂඥ වෛද්‍යවරුන්ගේ මහාචාර්යවරුන්ගේ සමන්විත කමිටුවක්. මහාචාර්ය හේමන්ත පෙරේරා වගේ අය, මහාචාර්ය ප්‍රශාන්ත විජේසිංහ වගේ අය, විශේෂඥ වෛද්‍ය අනුලා විජේසුන්දර මැතිනිය වගේ, ඊගාවට විශේෂඥ වෛද්‍ය මෛත්‍රී චන්ද්‍රරත්න, විශේෂඥ වෛද්‍ය දර්ශන සිරිසේන. මේ විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සහ මහාචාර්යවරුන්ගෙන් සමන්විත මේ රටේ කීර්ති නාමයක් දිනාගත්ත පිරිසකින් සමන්විත කමිටුවක් පත් කළා තියෙනවා. කාරණා පහක් ගැන හොයලා බලන්න. පළවෙනි කාරණේ තමයි වෛද්‍ය සභාවේ සංගීතය නිවැරදි නොකිරීම. ඒ කියන්නේ වෛද්‍ය සභාවේ පුරප්පාඩු වෙච්ච තනතුරු හතරක් සඳහා මැතිවරණය පවත්වන්න කියලා සෞඛ්‍ය අමාත්‍යතුමිය නියෝග කළා. දැන් අවුරුද්දකට ආසන්න කාලයක් වෙනවා. අමාත්‍යතුමිය තමයි වෛද්‍ය සභාවේ වෛද්‍ය ආඥා පනත අනුව අවසන් තීරණ ගන්න. ඒතකොට අමාත්‍යතුමිය අවසන් තීරණයක් මැතිවරණය පැවැත්විය යුතුයි කියලා දීලා තියෙද්දි වෛද්‍ය සභාව කොහොමද හිතුමනාපේ තමන්ගේ වැඩ කටයුතු කරන්නේ? ඒ සම්බන්ධයෙන් ඒතකොට අමාත්‍යතුමිය විශේෂ වාර්තාවක් ඉල්ලනවා හොයලා බලලා මොකද්ද ගත යුතු ක්‍රියාමාර්ග කියලා මේ කමිටුවෙන්. දෙවෙනි කාරණේ තමයි අපි දැක්කා පහුගිය කාලය තුල විශේෂයෙන්ම රාජ්‍යතාන්ත්‍රික ප්‍රශ්නයක් දක්වා උඩුදුවන්න නියමිතව තිබිච්ච ප්‍රශ්නයක් තමයි මේ රුසියානු විශ්වවිද්‍යාල කිහිපයක් තහනම් කිරීම සම්බන්ධයෙන්. ඒතර අපි එදත් ඇහුවා වෛද්‍ය සභාවෙන් අදත් අහනවා මේකට පාදක වෙච්ච කාරණා මොනවද? රටට ඉදිරිපත් කරන්න. මොකද මේක ඉතාම බැරෑරුම් තීරණයක්. මේ තීරණය අපි එදත් කිව්වා වෛද්‍ය සභාවට මේ සඳහා තියෙන අධිකාරී බලය සම්බන්ධයෙන් අපි ප්‍රශ්න කරන්නේ නැහැ. එතකොට නමුත් මේ සඳහා පාදක වෙච්ච හේතු මොනවද? ඒ සම්බන්ධයෙන් අමාත්‍යතුමියව වෛද්‍ය සභාවේ සභාපතිවරයාම කිව්වා එක අවස්ථාවකදී තාම අමාත්‍යතුමියව මේ සම්බන්ධයෙන් හේතු දක්වලා දැනුවත් කළා නැහැයි කියලා. ඒතර වෛද්‍ය සභාවට පුළුවන්කම තමයි අමාත්‍යවරයාට නිර්දේශ ඉදිරිපත් කරන්න. ඒතර වෛද්‍ය අමාත්‍යතුමිය තමයි සෞඛ්‍ය අමාත්‍යතුමිය තමයි අවසන් තීරණය ගන්න. ඒතර කරුණු දන්නේ නැතුවද අමාත්‍යතුමියට තීරණ ගන්න කියන්නේ අවසන් තීරණය. මේක ඊටාම් බරපතල තත්ත්වයක්. ඒ අවස්ථාවේදී වෛද්‍ය සභාවේ සභාපතිවරයා හැසිරිච්ච ස්වභාවය මේ රටේ මේ සම්බන්ධයෙන් අවධානය යොමු කළා හිටපු හැමෝගෙම ඊටාම නරක විදිහේ පූර්වාදර්ශයක් වෛද්‍ය සභාවට සැපයුවා කියන එක තමයි ඇතිවෙච්ච හැඟීම. මුලින් ඇවිල්ලා ලේකකාධිකාරී හරහා ලියුම් ගහලා මේ විශ්වවිද්‍යාල ඉවත් කරන්න කටයුතු කළා. පස්සේ ඇවිල්ලා ඒක අත්හැරදීමක් කියන තැනට වෛද්‍ය සභාවේ සභාපතිවරයා ඒ විදිහට කටයුතු කළා. වෛද්‍ය සභාව හැල්ලු කළා. ඒතර ඉතිහාසයේ කිසිම වෛද්‍ය සභා සභාපතිවරයෙක් ඒ විදිහට හැසිරලා නැහැ. වෛද්‍ය සභාවේ කාර්යභාරය හැල්ලු කළා. ඒතර මේ විමර්ශන කමිෂන් එහෙම නැත්නම් මේ පත් කළ තියෙන කමිෂන් එක එහෙම නැත්නම් මේ විශේෂඥ කමිටුව විසින් විශේෂයෙන් මේ රුසියානු විශ්වවිද්‍යාල සහ මේ විශ්වවිද්‍යාල තහනම් කිරීම සම්බන්ධයෙන් මේ ගත්ත පියවර සහ ඒ ක්‍රියාවලිය නිවැරදිව වෙලාද තියෙනවද කියන කාරණේ සම්බන්ධයෙන් හොයා බැලීමක් සිදු කිරීමට නියමිතයි. ඊළඟට ඊළඟ කාරණේ තමයි රාජ්‍ය සේනාපති යුගයේ ඉඳන් අපි දැකපු දෙයක් තමයි අපි එක්තරා අවස්ථාවකදී කිව්වා බාල බෙහෙත් මදිවට බාල වෛද්‍යවරු කියලා. අපි දැක්කා රට පුරා බාල බෙහෙත් කිසිදු ප්‍රමිතියක් නැති ඖෂධ රෝගීන්ට දියවැඩියාව හොඳ වෙන්නේ නැති බෙහෙත් දියවැඩියා රෝගීන්ට වකුගඩු රෝග හොඳ වෙන්නේ නැති බෙහෙත් පිළිකා හොඳ වෙන්නේ නැති බෙහෙත් පිළිකා රෝගීන්ට දෙමින් රාජ්‍ය සේනාරත්න ගමන් කරපු ගමන් මාර්ගය. ඒතර ඒ අතරතුරේදී අපි දැක්කා විශේෂයෙන්ම මේ තත්ත්වයෙන් බාල බෙහෙත් මදිවට ප්‍රමිතිය නැති එහෙම නැත්නම් අපි බලාපොරොත්තු වෙන ප්‍රමිතිය නැති වෛද්‍ය සභාව බලාපොරොත්තු වෙන ප්‍රමිතිය නැති වෛද්‍යවරු බිහි කිරීමේ ක්‍රියාවලියක් රාජ්‍ය සේනාරත්න යුගය තුල ආරම්භ වුණා. ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ හොයා බැලීමක් කරන්න දැනටත් ඒ තත්ත්වය තියෙනවා නම් ඒ තත්ත්වය නිවැරදි කරන්නේ කොහොමද කියන කාරණේ සම්බන්ධ නිර්දේශ ඉදිරිපත් කරන්න මේ කමිටුවට පැවරලා තියෙනවා.
ඊළඟ කාරණේ තමයි මේ ERPM එහෙම නැත්නම් මේ විදේශ වෛද්‍ය උපාධිය සම්පූර්ණ කරලා ලංකාවට එන ඒ වෛද්‍යවරුන්ට ලංකාවේදී මුහුණ දෙන්න වෙන ඇක්සිස්ටින් එහෙම නැත්නම් ERPM විභාගයේ සම්බන්ධයෙන් මතුවලා තියෙන තත්ත්වය. මේක ඊටාම කනගාටුදායක තත්ත්වයක්. මොකද මේ රජ වෛද්‍යාරිංග සංගමයේ ගත්තත් සමස්ත සමාජිකත්වය ඇතුළේ සැලකිය යුතු පිරිසක් මේ විදේශ වෛද්‍ය උපාධිය අරගෙන ඒ සුදුසුකම් ලත් ඒ පිරිස ඇවිල්ලා ඉන්නවා. එතකොට මේ විදේශ වෛද්‍ය උපාධිධාරීන් පිරිස ලංකාවට ආවට පස්සේ ඒ අයට වාඩි වෙන්න නියමිත ERPM විභාගය කිසිදු හේතු දැන්වීමකින් තොරව දිගින් දිගටම කල් දමමින් ඉන්නවා. අපිට ඒ අය ඇවිල්ලා කතා කළා රජ වෛද්‍යාරිංග සංගමයට. අපි දැකපු දේ තමයි ඒ අය ඉදිරිපත් කරපු කරුණු ඔස්සේ පහුගිය අවුරුදු 5ටම දැන් සාමාන්‍යයෙන් දෙවතාවක් ERPM විභාගයේ වර්ෂයකට පවත්වන්න ඕනේ. ඒතකොට 10 වතාවක් තියෙනවා. නමුත් ඒ අය කියපු විදිහට 6 වතාවයි මේ අවුරුදු 5ටම පවත්වලා තියෙන්නේ. ඒතකොට ඒ විවිධ හේතු අවස්ථාවලදී බලපෑව විශේෂයෙන් සයිටම් අර්බුදයේ අවස්ථාවේදී ආචාර්යවරුන් විසින් ගත යම් වෘත්තීය ක්‍රියාමාර්ග හරහා මේකට බලපෑව. නමුත් අද දවසේ මේ විභාගය පවත්වන්නේ නැත්තේ ඇයි කියන එක අපි වෛද්‍ය සභාවෙන් කිහිප වටක් ඇහුවා. නමුත් තාමත් සාධාරණ පැහැදිලි කිරීමක් කරන්න ඒ අයට බැරි වෙලා තියෙනවා. මේක ඊටාම කනගාටුදායක තත්ත්වයක්. මොකද මේ අසාධාරණ ලක් වෙච්ච පිරිස 1000කට 1500කට ආසන්න ප්‍රමාණයක් මේ වෙනකොට විදේශ වෛද්‍ය උපාධිය සම්පූර්ණ කරලා ලංකාවට ඇවිල්ලා ඉන්නවා. එතකොට එතන අපිට නොපැහැදිලි කාරණේ තමයි වෛද්‍ය සභාව විසින් හොයලා බලලා රටට ඉදිරිපත් කළ යුතු කාරණේ තමයි මේ 1500 ඇතුලේ කී දෙනෙක් ඉන්නවද අපස උසස් පෙළ අසමත් අය. එහෙම නැත්නම් වැඩ තුනම අසමත් අය. එහෙම නැත්නම් වෛද්‍ය සභාව බලාපොරොත්තු වෙන ප්‍රමිතිය නැති අය. තවත් එහාට ගියාම අඩුම ගාන උසස් පෙළ විභාගයකටත් වාඩි වෙලා නැති පිරිසක් මෙතන ඉන්නවාද? ඒ සම්බන්ධයෙන් මොකද්ද තියෙන තත්ත්වය කියලා රටට ඉදිරිපත් කරන්න. ඒතකොට අපි මේ ඒ ගැන නෙමෙයි කතා කරන්නේ. සුදුසුකම් තියෙන සුදුසුකම් සම්පූර්ණ කළා නැවත ඇවිල්ලා උපාධිය අරගෙන බොහොම සාධාරණ විදියට මේ ERPM විභාගයට වාඩි වෙන්න බලාගෙන ඉන්න පිරිස. ඒ අයගේ දුක් ගැනවිල්ල අපිට ඉදිරිපත් කරලා තියෙනවා. ඒ නිසා මේ රටේ රෝගී ජනතාවගේ ජීවිත ගැන හිතනකොට මේ රටේ පර්යන්තයේ රෝහල් ශක්තිමත් කරන විදිය ගැන හිතන මේ සුදුසුකම් ලත් පිරිස වෛද්‍යවරු බවට පත් කිරීම වෛද්‍යවරු පිරිසක් සුදුසුකම් තියෙන පිරිසක් ඉන්නවා. ඒ අයට මේ ට්‍රැක් එකට එන්න එහෙම නැත්නම් මේ අපේ සිස්ටම් එකට එන්න තියෙන පාත්වේ එකේ එහෙම නැත්නම් මේ මාර්ගයේ අවහිරයක් දාලා තියෙනවා. එතකොට ඒ අවසන් මේ තීරණ වෛද්‍ය සභාව කුමන හේතුවක් නිසාද මේ ERPM විභාගයේ මේ දක්වා කල් දමමින් ඉන්නේ. ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කළ යුතුයි කියලා අපි එදත් කිව්වා වෛද්‍ය සභාවට. දැන් සෞඛ්‍ය අමාත්‍යතුමිය පත් කරපු මේ කමිටුව හරහා ඒ අසාධාරණ නිවැරදි කිරීම සම්බන්ධයෙන් හොයා බැලීමක් කරලා වාර්තා කරන්න කියලා කියනවා. ඒ සම්බන්ධයෙන් රජයේ වෛද්‍යාරික සංගම විදිහට අවධානය යොමු වෙලා තියෙනවා. ඊළඟට විශේෂයෙන් වෛද්‍ය සභාව තුළ විශේෂයෙන් මේ රාජසේනාත් යුගය තුළ යුගය තුළ විමර්ශන ක්‍රියාවලිය මේ වෛද්‍යවරුන්ට එරෙහිව විමර්ශන ආරම්භ ක්‍රියාවලිය ඉතාම අත්නෝමතික විදිහට වෛද්‍ය ආඥාපනයත් උල්ලංඝනය වෙන විදිහට තමයි සිද්ධ කරමින් යන්නේ. ඉලක්ක කළා ඉවර කරන්නේ නැතුව අර ඒ වෛද්‍යවරුන් හිතාමතාම අපහසුතාවයට පත් වෙන විදිහට තමයි අවුරුදු ගණන් මේක ඇදී යනවා. එතකොට මේ සමස්ත ක්‍රියාවලිය සම්බන්ධයෙන් විමර්ශනය කරන්න කියලා මේ කරුණු 5කින් දීලා තියෙනවා. ඒ අනුව රජ වෛද්‍යාරික සංගමයේ විදිහට බලාපොරොත්තු වෙනවා එළමෙන සතිය තුල ඒ කමිටුව හම්බ වෙන්න. අපේ නිරීක්ෂණයේ කමිටුව ඉදිරිපත් කරන්න. ඒ හරහා අපි බලාපොරොත්තු වෙනවා ඒ කමිටුවට උදව්වක් කරන්න. අපේ නිරීක්ෂණ අපි ඉදිරිපත් කළා. ඒ කමිටුවේ අවසන් තීරණය ලබා ගැනීමේදී අපි ඉදිරිපත් කරන කාරණා සැලකිල්ලට අරගෙන කමිටුව විසින් වෛද්‍ය සභාව තුළ කරන විමර්ශන සියල්ල පාදක කරගෙන ඒ කමිටු වාර්තාව කල් දමන්න නැතුව ඇමතුමිය කියලා තියෙන 30 වෙනිදාට කලින් දෙන්න කියලා හැකි ඉක්මනින් මේ වාර්තාව ඇමතුමියට දෙන්න. ඒ ඇමතුමිය පාදක කරගෙන වෛද්‍ය සභාව තුළ සිදු කළ යුතු වෙනස්කම් සම්බන්ධයෙන් වෛද්‍ය ආඥාපනතට අනුව ඇමතුමියට ලැබිලා තියෙන බලතල අනුව ක්‍රියාත්මක වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒක පළවෙනි කාරණය. දෙවෙනි කාරණේ මේ කොරෝනා සම්බන්ධයෙන් මතුවලා තියෙන තත්ත්වය සම්බන්ධයෙන් අපි කතා කළ යුතුමයි. ඊයේ දවස තුල මාතර ප්‍රදේශයේ ඇතිවෙච්ච කලබගෑනිය විශේෂයෙන්ම රුසියානු භාණ්ඩ ප්‍රවාහනය කරන ගුවන් යානයක සේවක පිරිසක් මම හිතන්නේ 16 දෙනෙක් වගේ කණ්ඩායමක්. ඒ අතරින් එක්කෙනෙක් තමයි මේ පෞද්ගලික රෝහලකදී කරපු PCR පරීක්ෂණය පොසිටිව් වුණායි කියලා කියන්නේ. එතකොට මේ පරීක්ෂණය පොසිටිව් පස්සේ හම්බන්තොට රෝහලට ඇතුළත් කිරීමේදී හම්බන්තොට රෝහලේදී කරපු දෙවෙනි පරීක්ෂණය නෙගටිව් කියලා. එහෙම නැත්නම් යාට කොරෝනා නැහැයි කියලා තමයි මේ වෙනකොට වාර්තා වෙලා තියෙන්නේ. දැන් අද උදේ මම හම්බන්තොට කතා කළා. තුන්වෙනි සාම්පලයක් වඩා තහවුරු කර ගැනීම සඳහා මේ වෙනකොට කරාපිටිය රෝහලට යවලා තිනවා හම්බන්තොටින්. ඒක ප්‍රතිඵලයක් මේ හෙට දැන් තව මොහොතක් වෙනකොට ලැබෙයි.
එතකොට අපිට මේ රෝගියා පොසිටිව්ද නෙගටිව්ද කියන එක ගැන නෙමෙයි මම මේ කතා කරන්නේ. එහෙම නැත්නම් මේ පුද්ගලයා පොසිටිව්ද නෙගටිව්ද කියන එකට වඩා මෙතන අපේ සිස්ටම් ෆේලියර් එක. එහෙම නැත්නම් අපේ පද්ධතිය වෙච්ච බිඳ වැටීම. දැන් මේ රටේ අපි අතිගරු ජනාධිපතිතුමා කොවිඩ් සම්බන්ධයෙන් කාර්යසාධන බලකායක් පත් කළා. ටාස්ක් ෆෝස් එකක් පත් කළා. ටාස්ක් ෆෝස් එකේ ප්‍රධානියා විදිහට හමුදාපතිතුමා කියනවා මේ කාරණය සම්බන්ධයෙන් අද ඩේලි මිරර් පුවත්පත වාර්තා කරනවා COVID-19 center not informed of the Russian crew placement. මේක ඉතාම බරපතල තත්ත්වයක්. මේ වසංගත රෝග විද්‍යාංශයත් අනිත් පැත්තෙන් කියනවා සෞඛ්‍ය අංශයත් කියනවා අපිට දැනුම් දීමක් කළා නැහැ කියලා. එතකොට හමුදාපතිවරයා කියනවා COVID-19 මේ ක්‍රියාකාරී කමිටුවේ එහෙම නැත්නම් ටාස්ක් ෆෝස් එකේ ප්‍රධානියා විදිහට Taman දන්නෙත් නෑ මේක ගැන කියලා. අනිත් පැත්තේ වසංගත රෝග විද්‍යාංශ කියනවා අපිට දැනුම් දීමක් කළෙත් නෑ මේ අයගේ නිරෝධායනය සම්බන්ධයෙන්. දැන් අපේ රටේ අපි රට මෙහෙම බේරලා තියෙන්නේ කොහොමද කියලා සමහරුන්ට අමතක වෙලානේ. දැන් යුරෝපයේ රටවල් නැවත වහනකොට, ඊශ්‍රායලයේ නැවත වහනකොට, නවසීලන්තයට වහන්න සිද්ධ වෙනකොට, ඕස්ට්‍රේලියාව වහනකොට, සිංගප්පූරුවේ අගමැතිවරයාට තමන්ගේ රටේ ජාතියෙන් සමාව ගන්න සිද්ධ වෙනකොට අපි ඇයි මෙහෙම ඉන්නේ? අපිට කොහොමද මෙහෙම වෙන්න පුළුවන්? අපි ඒ වෙලාවේදී ගත්ත නිවැරදි තීන්දුවත් එක්ක. අද ඒක අමතක වෙලා කට්ටියට. ඒකයි මේ සම්බන්ධීකරණයේ බිඳ වැටීම සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා අපි එදත් කිව්වා අදත් කියනවා හෙටත් කියනවා රජ්‍ය වෛද්‍යාරික සංවිධානය මේක ඊටාම් බැරෑරුම් විදියට ගන්න. මේ සම්පූර්ණ මේ සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිද්ධ කරන්න. කොහෙද වැරදුනේ? කවුද මේ වැරද්දට වක් කිය යුත්තේ? ඒ සියල්ල රටට හෙළිදරව් කරන්න. අනාගතයේදී මෙවැනි සිද්ධියක් ඇති නොවෙන්න. දැන් මේ රුසියන් ජාතිකයන් මේ පිරිස 16 දෙනා මත්තල ගුවන්තොටුපළෙන් රට ඇතුළට ආවට පස්සේ රට ඇතුළේ ඉන්න සියලු දෙනා දවස් 14ක අනිවාර්ය නිරෝධායන කාලයකට යටත් විය යුතුයි. ඒ අනිවාර්ය නිරෝධායන කාලය ඒ අය ගත කළ යුත්තේ ආයතනයක් ඇතුලේ. දැන් පහුගිය කාලේ චෝදනාවක් එල්ල වුණා සමහර විශේෂ සැලකිලි කළ සමහර ගෙවල් වල යවුවයි කියලා. අපි ඒ සම්බන්ධයෙන් පැමිණිලි කළා. නමුත් ඒ සම්බන්ධ විමර්ශනයක් වුණාද නැද්ද කියලා අපි දන්නේ නැහැ. ඒවා වැරදි දේවල්. ඒ අපේ රට අනාරක්ෂිත කිරීමේ පියවර. එතකොට මේ මෙතනත් සිද්ධ වෙලා තියෙන මේ වගේ දෙයක්. මෙතෙන්දී මේ රුසියන් ජාතිකයන් 16 දෙනා නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කරනකොට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලියාපදිංචි වෙච්ච අනුමැතිය සහිත නියාමනයට යටත් වෙන නිරෝධායන මධ්‍යස්ථාන තියෙන රට පුරා. එහෙම තියෙද්දි සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියාමනයට යටත් නොවන නිරෝධායන මධ්‍යස්ථානයකට එහෙම නැත්නම් වෙනත් හෝටලයකට මේ අය යොමු කළේ කවුද? ඒ අය ගිහිල්ලා ඒ හෝටලේ බලෙන් පදිංචි වුන්නේ නැහනේ. කවුරු හරි මේ රටේ ඉන්න බලධාරීන් විසින් ඒ අයව හෝටලෙට යොමු කරලා තියෙනවා. ඒ තීරණය ගත්තේ කවුද? අඩුම ගානේ මත්තල ගුවන්තොටුපළේ ඉන්න නිරෝධායන භාරයේ ඉන්න වෛද්‍ය නිලධාරීවරයවත් දන්නේ නැහැ මේක ගැන. ඒ අයටවත් නොකිය තමයි මේ පිරිස ගුවන්තොටුපළෙන් පිට කරලා තියෙන්නේ. එතකොට මේ අය නිරෝධායන මධ්‍යස්ථානයේ කියන ඔය තියෙන පෞද්ගලිකයේ ලැබුම් වලට එහෙම නැත්නම් හෝටලෙට ගියාට පස්සේ ඒ අය සම්බන්ධයෙන් කවුද නියාමනය කළේ? ඒ පිරිස මේකට වග කිය යුතු නැද්ද? එතකොට දවස් 14ක් අනිවාර්යයෙන් ඒ හෝටලේ තුල නිරෝධායනයේ විය යුතු ආයතනය තුල නිරෝධායන යුතු පිරිස කොහොමද ත්‍රිවිල් අරගෙන සුපර් මාකට් වලට ගියේ? කොහොමද මාතර නගරය පුරා සැරිසැරුවේ? කවුද මේ මධ්‍යස්ථානයේ බාරව කටයුතු කළේ? දැන් හමුදාපතිතුමා කියනවා ඒ අය දන්නෙත් නැහැ කියලා. මේක ඉතාම කනගාටුදායක සහ වැරදි සහගත තත්ත්වයක්. ඒ නිසා අපි ඉල්ලනවා විශේෂයෙන්ම දැන් අපේ වාසනාවට රටේ වාසනාවට මේ රෝගියා නෙගටිව් වුණොත් එහෙම නැත්නම් මේ රෝගියෙක් නොයි කියලා තහවුරු වුණොත් ඒ සම්බන්ධයෙන් ලොකු ප්‍රශ්නයක් එන්නේ නැහැ මේ රෝගියාගේ සම්බන්ධ සිද්ධි. නමුත් අනාගතයේදී මෙහෙම දේවල් නොවෙන්න පූර්ණ විමර්ශනයක් මේ සම්බන්ධයෙන් කළා කොහෙද අපිට වැරදුනේ කියන එක හොයන්න කියලා අපි විශේෂයෙන් ඉල්ලනවා සෞඛ්‍ය අමාත්‍යාංශයට. මොකද මේකේ තාක්ෂණික තීරණ ගත යුතු සෞඛ්‍ය අමාත්‍යාංශයට. එහෙනම් අපි සෞඛ්‍ය අමාත්‍යතුමියට කියනවා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල්වරයාට කියනවා මේ රටේ තාමත් නිරෝධායන නීතිය ක්‍රියාත්මක වෙනවයි කියන එක මේ රටට පෙන්වන්න නම් මෙතෙන්දී නීතිය ක්‍රියාත්මක කළ යුතුයි. මේ වැරදිකරුවන් කවුද කියලා ඒ අය රටට එළිදරව් කළ යුතුයි. ඒ හින්දා රජ වෛද්‍යාරික සංවිධානයට කියනවා මේ සම්පූර්ණ සිද්ධිය සම්බන්ධ විමර්ශනයක් කළා අනාගතයේදී මෙහෙම නොවෙන්න මේ සිස්ටම් ෆේලියර් එක නොවෙන්න කටයුතු කරන්න කියලා. ඒ පැත්තේ එක කාරණයක්. අනිත් පැත්තෙන් තව සම්බන්ධීකරණයේ ලොකු අඩුපාඩු ගණනාවක් අපි දකිනවා. මොකද මේ දවස් 14 ආයතනික ව්‍යුහය ඇතුළේ නිරෝධායන වුණාට පස්සේ මේ සියලු දෙනා රටෙන් එන සියලු දෙනා මේ සිද්ධිය නෙමෙයි මම කියන්නේ සමස්තයක් විදියට ඒ අය නැවත ගෙවල් වල ගිහිල්ලා දවස් 14 නිරෝධායන වෙන්න ඕනේ. ඒ ක්‍රියාවලියේ බරපතල අඩුපාඩුකම් අපි දකිනවා. මට දැන් ඊයේ දවස් තුල එක්තරා බැංකු කළමනාකාර මහත්මයෙක් කතා කරලා කිව්වා තමන්ගාවට ආවා එක්තරා යුවලා පාස්පෝර්ට් එක චෙක් කරද්දී ලංකාවට ඇවිල්ලා දවස් 16යි. ඒ කියන්නේ ගෙදර ආවට පස්සේ බැංකුව වලට යනවා.
ගෙවල් ඇතුළේ නිරෝධායනය වෙන්නේ නැහැ. අනිත් පැත්තේ මං ලංකාවේ ඉන්න කිහිප පොලක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරුන්ට කතා කළා, වසංගත රෝග විද්‍යාඥවරුන්ට කතා කළා. ඒ අය පැහැදිලිවම කියනවා මේ සම්බන්ධීකරණය අද වෙනකොට බිඳ වැටලා බොහෝ තැන්වල. ඒ කියන්නේ හමුදාව විසින් එහෙම නැත්නම් ආරක්ෂක අංශ වලින් මේ කරන නිරෝධායන ක්‍රියාවලියෙන් පස්සේ නැවත ඒ අය ගෙවල් වල යනකොට අර මුලින් වෙච්ච සම්බන්ධීකරණය මේ දැනුම් දීම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට සිද්ධ වෙන්නේ නැහැ. ඒ නිසා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරු දන්නේ නැහැ තමන්ගේ ප්‍රදේශයේ නිරෝධායනය වෙන අය ඉන්නවයි කියන එක. මේක ඊටාම් බරපතල තත්ත්වයක්. මොකද මේ සියල්ල හරහා මේ රටේ මිලියන 22ක් වෙන ජනතාවගේ ජීවිත තමයි අනාරක්ෂිත වෙන්නේ. අපි දන්නවා අපි රට වහලා තිබිච්ච වෙලාවේ මේ රටේ ජනතාවට කොච්චර අපහසුකම් වලට මුහුණ දෙන්න සිද්ධ වුණාද කියලා. මේ රටේ ආර්ථිකයට කොච්චර හානියක් වුණාද කියලා. ඒ නිසා අපි විශේෂයෙන් ජනාධිපතිතුමාගෙන් ඉල්ලනවා ඔබතුමා ඒ වෙලාවේදී නිවැරදි තීන්දුව ගත්තා වගේම මේ යන ක්‍රමවේදය මේ සම්බන්ධීකරණයේ බිඳ වැටීම සම්බන්ධයෙන් ඔබතුමාගේ මැදිහත් වීම ලබා දෙන්න. ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශයට කියනවා මේ සමස්ත ක්‍රියාවලිය සම්බන්ධයෙන් විමර්ශනයක් කළා වෙච්ච අඩුපාඩු නිවැරදි කරන්න අවශ්‍ය කරන මඟ පෙන්වීම තාක්ෂණික මඟ පෙන්වීම කරන්න වැරදිකරුවන් කවුද කියලා රටට එළිදරව් කරන්න ක්‍රමවේදය නිවැරදි කරන්න. තව පොඩි කාරණයක් තියෙනවා මම හිතන්නේ මේ මාධ්‍ය හරහා හෙළිදරව් වුණා මේ විශේෂයෙන්ම රජයේ විසින් බඳවාගත්ත අභ්‍යාසලාභී ඒ පත්වීම් ලබා දීමේදී ඒ විශේෂයෙන් මේ නිලධාරිනියන්ට ලබා දෙන ප්‍රසූත නිවාඩු කාලය සාමාන්‍යයෙන් අපි සම්මතයක් විදිහට දවස් 84ක ප්‍රසූත නිවාඩු කාලයක් තමයි ලබා දෙන්නේ රාජ්‍ය සේවය තුළ. ඒතකොට ඒක ආයතන සංග්‍රහයෙන් සහතික කරලා තියෙන දෙයක්. ඒතකොට ආයතන සංග්‍රහය තුළ ඉතාම පැහැදිලිව අභ්‍යාසලාභී අයටත් ඒක හිමි කියලා තියෙනවා. එහෙම තියෙද්දී දැන් අතීත පූර්වාදර්ශ සැලකිල්ලට ගන්නෙ නැතුව එකවරම මේ පිරිස සඳහා මේ නිලධාරිනියන් සඳහා දවස් 84 තිබිච්ච එක දවස් 42 දක්වා ඊටාම ඒකපාර්ශ්වික විදිහට අඩු කරලා තියෙනවා. දැන් අපිට මේ ආයතන සංග්‍රහය සහ මේ දෙපාර්තමේන්තු චක්‍රලේඛ කියන එක අපි කතා කරන අතරතුරදී ඊට වඩා අපිට තියෙන ප්‍රශ්න තමයි සෞඛ්‍යයට සම්බන්ධ වෘත්තීය සංවිධානයක් විදිහට මාතෘ සෞඛ්‍ය සහ ළමා සෞඛ්‍ය ලදරුවන්ගේ සෞඛ්‍ය ගැන හිතන පිරිසක් විදිහට ඒක උඩින්ම තියලා කටයුතු කරන රටක් විදිහට මේ තත්ත්වය සුබදායි තත්ත්වයක් නෙමෙයි. විශේෂයෙන්ම අම්මා කෙනෙකුට දරුවෙක් හම්බ වුණාට පස්සේ ඒ දරුවගේ පෝෂණය අම්මගේ යහපැවැත්ම මේ සියල්ල සඳහා මනෝ සමාජීය පැත්තෙන් සමාජීය පැත්තෙන් සෞඛ්‍යමය පැත්තෙන් මේ හැම පැත්තෙම ඒ නිවාඩු කාලය අත්‍යවශ්‍ය වෙනවා ඒ දරුවගේ සහ අම්මගේ යහපැවැත්ම සඳහා. එතකොට ඒක එකපාරම දවස් 84 42 කිරීම හරහා මොකද අපි දන්නවා අනිවාර්ය මව් කිරිදීම මාස 6ක් කළ යුතුයි. එතකොට අඩුම ගානේ මාස 6 මාස 4ක්වත් අපිට කව වෙනවා. එහෙම නැත්නම් සම්පූර්ණ වෙනවා දවස් 84ක් දුන්නාම. දැන් දවස් 42 දුන්නාම සති 6යි. ඒ සති 6ත් එක දිගට නිවාඩු දිනත් එක්ක තමයි දැන් මේ දෙන්නේ. මේක ඊටාම අසාධාරණයක් විදිහට අපි දකිනවා. එක පැත්තකින් ආයතන සංග්‍රහයට ඒ අය පෙන්ලා දුන්න විදිහට ආයතන සංග්‍රහයේ උල්ලංඝනය වීම අනිත් පැත්තෙන් සෞඛ්‍යමය විදිහට මේ හරහා ඇති වෙලා තියෙන බරපතල තත්ත්වය. මොකද අපි අපේ රටේ සෞඛ්‍ය දර්ශක උඩයි කියලා කියනකොට මාතෘ මරණ අනුපාතය අඩුයි කියනකොට ලදරු මරණ අනුපාතය අඩුයි කියනකොට මේ සියල්ල සඳහා ඍජු ලෙස බලපාපු සාධකයක් තමයි අම්මලට මේ දුන්න ප්‍රසූත නිවාඩු කාලය. ඒ කාලේ තමයි අම්මලා පාවිච්චි කළේ දරුවගේ සුබ සාධනය සඳහා දරුවගේ යහපැවැත්ම සහ දරුවගේ සෞඛ්‍ය හොඳ තත්ත්වයට ගේන්න. ඒතකොට ඒ තත්ත්වය අද නැති වෙලා තියෙනවා. ඒ නිසා අපි විශේෂයෙන් ජනාධිපතිතුමාගේ විශේෂ අවධානය යොමු කරනවා මේ අසාධාරණය සම්බන්ධයෙන් නිවැරදි කරන්න කියලා මේ තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කරන්න කියලා. මොකද අපි දන්නවා හිටපු ජනාධිපති විදියට හිටපු මහින්ද රාජපක්ෂ වර්තමාන අගමැතිතුමාගේ කාලේ තමයි මේ සංකල්පය මුලින්ම රටට දැනෙන විදියට ඉදිරිපත් වුණේ. මේ දින 84 නිවාඩුවෙන් පස්සේ අඩවැටුප් නිවාඩු, වැටුප් රහිත නිවාඩු අම්ම කෙනෙකුට ගන්න අවශ්‍ය පරිසරය නිර්මාණය කළේ මහින්ද රාජපක්ෂ අගමැතිතුමා දැන් වර්තමාන අගමැතිතුමා එදා ජනාධිපතිතුමාගේ කාලේ. ඒ නිසා අපි විශේෂයෙන්ම ජනාධිපතිතුමා වර්තමාන ජනාධිපතිතුමාගේ වගේම අගමැතිතුමාගේ ඉල්ලනවා අගමැතිතුමාගේ විශේෂයෙන් ඉල්ලනවා ඔබතුමාලා එදා ගත්තේ නිවැරදි තීරණය අද දවසේ වඩා ප්‍රායෝගික කරන්න අවශ්‍ය කරන වටපිටාව සකස් කරන්න කියලා. ඒ වගේම අද දවසේ අපි විශේෂ ලිපියක් මගින් ඉල්ලනවා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්තුමා වෙත අපි ලිපියක් යොමු කරනවා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරලා. ඒ අයට සාකච්ඡාවක් දීලා පවතින තත්ත්වයන් සැලකිල්ලට අරගෙන මේ රටේ විශේෂයෙන්ම ගර්භණී අම්මලා දරු ප්‍රසූතියෙන් පස්සේ මව්වරුන්ගේ සෞඛ්‍ය, ලදරුවන්ගේ සෞඛ්‍ය හොඳ කරන්න, රටේ සෞඛ්‍ය යහපත් කරන්න අවශ්‍ය කරන තීරණයක් ගන්න කියන කාරණය ඒ සඳහා දවස් 84ක ප්‍රසූත නිවාඩු කාලය අත්‍යවශ්‍ය සාධකයක් විදිහට රජ්‍ය වෛද්‍යාලය සංගම විදිහට අපි සලකනවා. අවසාන වශයෙන් මේ මැණික්කින්න රෝහල ආශ්‍රිතව මතුවලා තිබිච්ච සිද්ධිය ඒකේ යම් යම් කාරණා මේ වෙනකොට විසඳලා තිනවා.
අපිට ඇත්තටම පහුගිය සතියේ අපිට එහෙම නැත්නම් මේ සතිය ආරම්භයේදී මධ්‍යම පළාත තුල පර්යන්තයේ තියෙන රෝහල් වලින් වෛද්‍යවරුන්ට සංකේතාත්මක වෘත්ති සමිති ක්‍රියාමාර්ගයක නිරත වෙන්න සිද්ධ වුණා මේ ඇතිවෙච්ච සිද්ධියත් එක්ක. අපි පහුගිය කාලේ තුල දැක්කා සමහර අවස්ථාවලදී ප්‍රාදේශීය දේශපාලඥයන් බලය තමන්ගේ අතට අරගෙන තමන්ට ඕන විදිහට කටයුතු කරන අවස්ථාව කැලෑලි කළා. ඒ වගේ අවස්ථා. ඒතකොට ඒ වගේම සිද්ධියක් තමයි මැනික් ඉන්නේ සිද්ධ වුණේ. ප්‍රාදේශීය දේශපාලඥයෙක් ප්‍රාදේශ සභා මන්ත්‍රී කෙනෙක් විශේෂයෙන්ම මේ රෝහලේ සිද්ධිය සම්බන්ධයේදී මේ රෝහලේ ආයතන භාර එහෙම නැත්නම් ප්‍රධාන වෛද්‍යවරයාට එල්ල කරපු ප්‍රහාරය. මේක ඊටාම පහත් විදියට එහෙම නැත්නම් අපි ඊටාම දැඩි ලෙස හෙලා දැක්කා. ඒ සිද්ධිය සම්බන්ධයෙන් මේ ප්‍රාදේශීය මන්ත්‍රීවරයාව අත්අඩංගුවට ගන්න කියලා අපි කිව්වා. දවස් ගාණක් හැංගිලා ඉඳලා මං හිතන්නේ සඳුද නැත්නම් අඟහරුවාද බාර වුණා. ඒක තමයි අලුත්ම සම්ප්‍රදාය වෙලා තියෙන්නේ. හැංගිලා ඉඳලා බාර වෙනවා. ඒ කොහොම වුණත් අත්අඩංගුවට අරගෙන දැන් අප පිට නිදහස් කරලා ඉන්නවා. නමුත් අපි මේ සිද්ධිය ඊටාම බැරෑරුම් විදියට ගන්නවා. වෛද්‍යවරයෙක් විතර නෙමෙයි සමස්ත රාජ්‍ය සේවයටම එල්ල කරපු ප්‍රහාරයක් විදියට තමයි අපි දකින්නේ. ඒ නිසා අපි කියනවා ජනාධිපතිතුමාට අගමැතිතුමාට මේ අයාලේ යන පිරිස ඒ අය එක්කෝ හරි පැත්තට යොමු කරගත යුතුයි නැත්නම් ඒ අයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි කියලා. එතකොට මේ අත්අඩංගුවට ගැනීමෙන් පස්සේ මතුවලා තියෙන තත්ත්වය තමයි රෝහලේ හෙද සොයුරිය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තමයි මතුවුනේ. එතකොට හෙද සොයුරිය සම්බන්ධයෙන් මේ වෙනකොට පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා විසින් ස්ථානමාරු නියෝගයක් ලබා දීලා තියෙනවා. ඒ විසිට නියමිත ස්ථානමාරුව තමයි මේක දඬුවමක් විදියට දුන්න එකටත් වඩා ඇයට නියමිත ස්ථානමාරුව තමයි දීලා තියෙන්නේ. නමුත් කනගාටුවට කාරණේ තමයි පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා ඒ පරිපාලනය වශයෙන් ස්ථානමාරුවක් දීලා තියෙද්දී මේ හෙද සොයුරිය සමහර වෘත්තීය සමිති නායකයන් අල්ලගෙන හෙද සොයුරිය තමන්ගේ අලුත් ස්ථානයට යන්නේ නැතුව ආණ්ඩුකාරවරයා හම්බ වෙලා දැන් මේ අනවශ්‍ය දේශපාලනයේ මේ සම්බන්ධ වීමේ බරපතලකම ගැන තමයි මම කියන්න උත්සාහ කරන්නේ. ආණ්ඩුකාරවරයා හම්බ වෙලා හෙද සොයුරියක් දැන් ආණ්ඩුකාරවරයාගේ උපදෙස් පිට පලාතේ ඉන්න සෞඛ්‍ය ලේකම් ගාව පොතක් දාලා අස්සම් කරමින් ඉන්නවා. දැන් හෙද සොයුරියක් පලාත් සෞඛ්‍ය ලේකම් ගාව කරන රාජකාරිය මොකක්ද අපි අහන්නේ. මොකද හෙදකම සෞඛ්‍ය ලේකම්ට කරන හෙදකම නෙමෙයිනේ. හෙද සොයුරියක් හෙදකම කළ යුත්තේ රෝගීන්ට. එතකොට පලාත් සෞඛ්‍ය ලේකම් ගාව ආණ්ඩුකාරයාගේ උපදෙස් කියලා දාලා පලාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයාගේ නියෝගයට පයින් ගහලා හෙද සොයුරියක් වැඩ කරමින් ඉන්න අත්නෝමතික විදිහට. මේක ඉතාම බරපතල තත්ත්වයක් විදිහට රාජ්‍ය සේවයට වෙච්ච බරපතල ඇඟිලි ගැහිමක් විදිහට අපි දකිනවා. ඒ නිසා අපි කියනවා මේ ආණ්ඩුකාරවරයාට විශේෂයෙන් මධ්‍යම පළාතේ ආණ්ඩුකාරවරයාට මේ විදිහට නීතිය ක්‍රියාත්මක කරන්න උත්සාහ කරන්න එපා. එක් අයගේ බලපෑම් වලට යටත් වෙන්න එපා. මේ සමස්ත සිද්ධියේදී වෙච්ච ක්‍රියාදාමයේ සම්බන්ධයෙන් විමර්ශන සිද්ධ කරලා තියෙනවා. ඒ විමර්ශන වල ප්‍රතිඵල විදිහට පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා ලිඛිත නියෝගයක් නිකුත් කරලා තියෙනවා. ඒ නිසා අපි මේක ඉතාම බරපතල විදිහට සලකනවා. අර අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාවලියේදී වෙච්ච දේ වගේම මෙතෙන්දිත් නීතිය එහෙම නැත්නම් මේ පරිපාලන නීතිය හරියට ක්‍රියාත්මක කරන්න කියලා අපි ඉල්ලනවා. එහෙම නැති වුණොත් කනගාටුවෙන් වුණත් මැනික් ඉන්න රෝහලේ මේ මතුවෙච්ච තත්ත්ව නිසා විශේෂ මහනුවර දිස්ත්‍රික්කයේ පර්යන්ත රෝහල් වල අපිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට යන්න ඕන. ඒක තව ව්‍යාප්ත වෙනවද නැද්ද කියන එක තීරණය කරන්නේ මේ මොහොතේදී ගන්න හරි පරිපාලන තීරණත් එක්ක විශේෂයෙන් මේ වෛද්‍යවරුන් ඇතුළු කාර්යමණ්ඩලයේ ආරක්ෂාව සහතික කරන්න හෙද සොයුරිය සම්බන්ධයෙන් පරිපාලනමය නීතිය ක්‍රියාත්මක කරන්න ප්‍රාදේශීය දේශපාලකඥයා සම්බන්ධයෙන් රටේ නීතිය ක්‍රියාත්මක කරන්න කියන දැඩි ඉල්ලීම අපි මේ මොහොතේදී කරන්න ලෑස්තියි. හෙද සොයුරිය මාරු කරන්නේ ස්ථාන මාරු කරන්නේ එතන ඇතුළට ගැටලුව එතන එයාගේ අතේ වරදක් හේතුවෙන්නේ. ඔව් මෙහෙමයි. එතෙන්දී ඇත්තටම දඬුවම් මාරුවක්වත් නෙමෙයි මෙතන ලැබෙන්නේ. ඒ හෙද සොයුරියට මීට කලින් ලැබිලා තියෙච්ච මාරුවක් තමයි මේ ක්‍රියාත්මක කරන්නේ. ඒ නිසා ඇත්තටම දඬුවමක් විදිහට සලකන්නේ නැතුව මේ පරිපාලන ගැටලුව විසඳන්න හෙද සොයුරියේ ස්ථානීය මාරු කිරීමක් තමයි පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරයා කරලා තියෙන්නේ. එතකොට ඒකට අවනත වෙන්න කියන එක තමයි අපි විශේෂයෙන් ආණ්ඩුකාරවරයාට කියනවා මේ විදිහට හැසිරෙන්න එපා කියන එක. මොකද මේ එක එක්කෙනාගේ බලපෑම ඔස්සේ මේ තීන්දුව ගැනීම හරහා අපිට ඉදිරියේදී මීට වඩා දැඩි ක්‍රියාමාර්ග වලට රජ වෛද්‍යාරික සංඝ විදිහට අපිට යන්න වෙයි කියන අනතුරු වගවීම විශේෂයෙන්ම අපි ආණ්ඩුකාරතුමාට ලබා දෙනවා. Yesterday we saw an incident in Matara where we have encountered a patient suspected with having COVID-19, positive for PCR, COVID-19 PCR positive, and ultimately now it has been revealed that the subsequent sample PCR testing at Hambantota Hospital, which has become negative,
but the problem is not whether the patient is or this person is positive or negative, but the system failure we have encountered or observed during the process. Even the army commander, who is the head of the COVID-19 center, has told the media today that even the COVID-19 center was not informed of the Russian crew placement. This is very serious, and we have informed the authorities previously also that the quarantine law should be enforced strictly during this period. Therefore, we are requesting the authorities, including the health secretary and the health authorities, to have a proper inquiry regarding the present turn of events with regard to this Russian crew, where they have landed in Sri Lanka from Mattala airport, and they were sent to a hotel in the Matara area, which is not a recognized quarantine center. Therefore, they were not monitored, and they have went everywhere within the Matara town using three-wheelers and exposed to people also. And fortunately, this person has now, it is told that he is not a COVID patient, but the system failure should be investigated properly so that the future negative consequences could be avoided further. Therefore, we will request the health authorities and the other authorities to inquire into this, have the quarantine law placed within the country. නැවගත වෙලා හෝ ලංකාවට පැමිණෙනවා නම් ඒ සෑම කෙනාම නිරෝධයෙන්ට යවි යුතුයි කියලා මට්ටම නේද තියෙන්නේ අපි අනිවාර්යෙන්ම මෙතෙන්දි පැහැදිලි කළ යුතු තමයි දැන් හොඳම උදාහරණේ ලංකාවේ මේ විශේෂම ක්‍රීඩා තරඟ සම්බන්ධයෙන් තත්ත්වකුත් මතුවලා තියෙනවා දැන් බංග්ලාදේශ සංචාරය එනවා එතකොට එතෙන්දි පැහැදිලිවම සෞඛ්‍ය අංශ විදිහට අපි කියලා තියෙන තේ තමයි දවස් 14ක නිරෝධායනේ අනිවාර්යයි. ඒක ඊට වඩා අඩු කරන්න බෑ. මොකද යුරෝපා සංගමය තුලත් ඒ සම්බන්ධයෙන් බරපතල කතිකාවතක් නිර්මාණය වුණා පහුගිය කාලේ. එතෙන්දි විශේෂයෙන් යුරෝපා සංගමයත් කිව්වේ තමන්ගේ සමාජික රටවල් වල බරපතල ලෙස අනතුරු වැඟෙව්වා. දවස් 14 දවස් 13ට අඩු කරන්න 12ට අඩු කරන්නත් බෑ. මොකද අපි දන්නවා දවස් 14 කියන්නේ අපි අවමේ. හරිනම් දවස් 14 නෙමෙයි ඊට වඩා වැඩි කාලයක් නිරෝධායනය විය යුතුයි. මොකද අපිට රෝගීන් වාර්තා වෙනවා 15 වෙනි දවසේ 16 වෙනි දවසේ 18 වෙනි 20 වෙනි දවසේ මාසයක් ගිහිල්ලත් රෝගී වාර්තා වෙලා තියෙනවා. එහෙමනම් අඩුම කාලේ දවස් 14 නම් අඩුම දවස් 14 අනිවාර්යයෙන්ම ආයතනික ව්‍යුහයක් තුළ නිරෝධායනය විය යුතුයි. ඒ හින්දා තමයි අපි ආයතනික ව්‍යුහේ නිරෝධායනයෙන් පස්සේ ගෙදර ගිහිල්ලා තව දවස් 14 නිරෝධායනය වෙන්නේ කියන්නේ. මේ අවදානම අපිට ගන්න බැරි හින්දා අපි ඒක හරියට කරපු හින්දා තමයි අපි ආරක්ෂිත වෙලා තියෙන්නේ. රට අපිට විවෘත කරන්න ලැබිලා තියෙන්නේ. ඒ නිසා අපි විශේෂයෙන්ම මේ පිරිස ලංකාවට එන එක සම්බන්ධයෙන් අපිට ගැටලුවක් නැහැ. මේ අය විශේෂයෙන් මේ රුසියානු කණ්ඩායම නෙමෙයි මම කියන්නේ අපේ පුරවැසියෝ ඉන්නවා නම් විදේශ රටවල් වල ඒ අය ලංකාවට ගෙන්වීම සම්බන්ධයෙන් ලොකු ගැටලුවක් නැහැ. ඒ අය නියමිත ක්‍රමවේදය ඔස්සේ ගෙන්විය යුතුයි. නමුත් අපි කියන්නේ මේ ලියාපදිංචිලා ඉන්න තව 50000කට වැඩි පිරිසක් ඉන්නවනම් ඒ 50000 ගෙන්වීම හරහා රට ඇතුලේ ඉන්න මිලියන 22 අනාරක්ෂිත කරන්න එපා කියන එක. යම් කිසි හේකින් හදිසියවත් මේ ඔය කියන කෙනා සම්බන්ධව ඔහුගේ තුල විස බීජය තිබුණා නම් එහෙම ඔහු ගමන් කළ පැත්තත් එක්ක ලොකු විමර්ශනයක් නැත්නම් ලොකු ඔපරේෂන් එකක් කරන්න සිදු වෙනවා. අනිවාර්යයෙන්ම මේ ඊයේ දවස් තුල වෙච්ච කලබගෑනියක් මම හිතන්නේ ඒ හරහා අපේ සෞඛ්‍ය අංශය ඉතාම කාර්යක්ෂම විදියට ඒ contact tracing එහෙම නැත්නම් ස්පර්ශකයන් හොයාගෙන ඒ අය නිරෝධායනය කරන්න රෝහල් මේ හෝටලේ කාර්ය මණ්ඩලේ වෙනම නිරෝධායනය කරන්න ඒ අයගේ ගෙවල් වල ඉන්න අය වෙනම ඒ සමස්ත කටයුත්ත කළා. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ මේක මේ අපිට 100% කරන්න බෑනේ. අපි දැන් අපි හිතමු ඒ 3 wheeler එකේ ගියාම ඒ 3 wheel එකේ driverව සමහරවිට අපිට හොයාගන්න බැරි වෙන්න පුළුවන්. බස් එකක මේ අය ගියා නම් බස් එකේ ගියන හැමෝම අපිට හොයාගන්න බැරි වෙනවා. ඒතකොට ඒ හරහා සමාජයට වෛරස් එක ලීක් වෙනවා. මෙයා රෝගියෙක් වුණා නම් වාසනාවට දැන් රෝගියෙක් නෙවෙයි නම් අපිට මේ පුද්ගලයාගෙන් ලොකු අවදානමක් නැහැ. අනිත් පැත්තෙන් තව කාරණයක් තමයි මේ පෞද්ගලික රෝහල් වල මේ පරීක්ෂණය කිරීම. දැන් පෞද්ගලික රෝහල කරපු එකක් තමයි පොසිටිව් වෙලා තියෙන්නේ. ඒතකොට ඒ නිසා අපි සෞඛ්‍ය අමාත්‍යාංශයට කියනවා මේ ප්‍රමිතිය සම්බන්ධයෙන් දැඩි නිරීක්ෂණය කරන්න, අධීක්ෂණය කරන්න. මොකද අපි හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජෙනරාල් ඉන්න වෙලාවේ තාක්ෂණික කමිටුව ඇතුලේ නිරන්තරයෙන් කියපු දෙයක් තමයි ප්‍රමිතිකරණයට යටත් කරන්න මේ රසායනාගාර ටික. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ස්ටෑන්ඩඩ්ස් මේවට ගේන්න. ඉතින් තාම මේක ගහලා නැහැ කියන එක ඔප්පු වෙනවනේ මේ සිද්ධිය හරහා. එතකොට ඒ රෝහලේ පෞද්ගලික රෝහලේ එක නෙගටිව් නම් පොසිටිව් නම් දැන් නෙගටිව් නම් කොහොමද එහෙම වෙන්නේ? ඒක පැහැදිලි කිරීමක් විය යුතුයි. දැන් මේ ප්‍රමිතිය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තියෙන බව තමයි අපිට පේන්නේ. ඒ නිසා මේ සියල්ල මේ විමර්ශනය හරහා රටට එළිදරව් විය යුතුයි කියලා අපි හිතනවා.